නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච පන භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති සද්ධාවන්ත කාරුණික පින්වතුනි අද මේ කවුරුත් සූදානම් වන්නේ සතිපට්ඨාන සූත්‍රය අරමුණු කරගෙන දිගහැරෙන දේශනා මාලාවේ 8 වෙනි දේශනාව ශ්‍රවණය කිරීමටයි. මේ දේශනා මාලාව අපි දේශනා 8ක් මුළුල්ලේ සතිපට්ඨාන සූත්‍රයේ මුල සිට කතා කළා. මේ සූත්‍ර දේශනා මාලාවේ ධම්සුව දේශනා මාලාවේ 97 වෙනි දේශනා වශයෙන් තමයි අද දේශනාව දිගහැරෙන්නේ. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේ 8 වෙනි දේශනාව. අද අපිට කතා කරන්න තියෙන්නේ ආනාපාන සති කර්මස්ථානය පිළිබඳව. අපි ගිය සතියේ ප්‍රධාන වශයෙන්ම කතා කළා ආනාපාන සතියට ප්‍රවේශයක් ලබා ගන්න ආකාරය පිළිබඳව. මේ ප්‍රවේශය ලබා ගන්නකොට අපි කතා කළා නේද? සුදුසු පරිසරයක් හොයාගන්න එක පිළිබඳව. ඇත්තට මේ මුල් කොටස හරි වටිනවා. මම හිතන්නේ බොහෝ දේශනාවල අපි කතා කරලා තියෙනවා මේක භාවනාවේ උපකාරක අංග වශයෙන්. මුල් කොටසේ තියෙන අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ භාවනාවක් කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම සුදුසු පරිසරයක් හොයාගන්නට ඕන. භාවනාවක් කරන කෙනෙක් සුදුසු පරිසරයක් හොයාගත්තේ නැත්නම් එයාට ඒ භාවනාව වැඩෙන්නේ නැහැ. එයාට වටපිටාවේ බාධා ගොඩාක් එල්ල වෙනවා. ඒක වළක්වන්නට තමයි මේ වගේ සුදුසු පරිසරයක් තෝරගන්න කියලා කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවටම අදාළ එකක් තමයි පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන වාඩි වෙන එක. ඒතර මේකෙදි කය ඍජු කරගන්නවා කියන්නේ පළඟක් මෙදීම කෙසේ වෙතත් කය ඍජු කරගන්නවා කියන එක හරි වැදගත් වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය හොඳට ප්‍රමුඛ කරගෙන. ඒතර මේ ටික අපි දැන් දන්නවා. මේ ටිකෙන් කියවුනේ අර භාවනාවට පෙර අවශ්‍ය කරන වටපිටාවේ තියෙන උපකාරය වටපිටාවේ තියෙන ඒ සහයෝගය ලබාගත යුතුයි කියන කාරණය. ඒ නිසා අපි ඇත්තටම අපි නොහිතුවාට මේක අපි ගොඩක් කරුණු පින්වතුනි මේ භාවනාව කරන අය ගොඩාක් වෙලාවට ගොඩක් කරුණු සලකලා බලන්නේ නැහැ. ඒකට හේතුව මම හිතන්නේ ඒ අය භාවනාව කියන විෂය තුල එක්ක ගොඩක් කල් පරිචය පරිණත අත්දැකීම් ලබලා නැහැ. එහෙම නැත්නම් ඒ අය සමහර විට පොත්පත් අධ්‍යයනය කරලා එහි තියෙන සිද්ධාන්ත සෛද්ධාන්තික කරුණු ප්‍රායෝගික ජීවිතයට ගලපන්න උත්සාහ කරන නිසා. ඇත්තටම මේක වැරදි සහ නිවැරදි දෙකක් තියෙනවා. කියන්නේ පොතේ පතේ තියෙන කාරණා 100% නිවැරදි. තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් අපිට ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ.
මේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ 100% නිවැරදි. ඒක පිළිපදින අය අනිවාර්යෙන්ම ප්‍රතිඵල ලබනවා. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. ඒක කරනකොට තමන්ට වැඩිපුර ප්‍රතිඵලදායක ක්‍රමයක් තමන් හොයාගන්න ඕනේ. ඒකට අදාළ ඇත්තටම ඊට අදාළ අත්දැකීම් තියෙන කෙනෙක් තමයි ඒක කියලා දෙන්න දන්නේ. තමන්ට භාවනාවක් දීර්ඝ කාලයක් වඩපු, ඒ විෂයපතේ දීර්ඝ කාලයක් හිටපු, ඒ විෂයපතේ දීර්ඝ කාලයක් අධ්‍යයනය කරපු කෙනෙකුට තමයි ඒක කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අද සතිපට්ඨාන සූත්‍රය හොඳට කියලා. අපි හිතමු හොඳට පාළි දන්න කෙනෙක් ඉන්නවා. හොඳට ත්‍රිපිටකය අධ්‍යයනය කරලා. එයා අද සතිපට්ඨානය කියලා අද එයා කියලා දෙනවා. මෙහෙමයි භාවනාව කරන්න කියලා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ කියලා. එයාගේ අර්ථ විවරණ නිවැරදි. හැබැයි එයාට මාසෙකවත් භාවනා දැකීම් නැහැ. එයා මාසයක්වත් භාවනා කරලා නැහැ. එහෙම කෙනෙක්. භාවනාවේ ප්‍රමාණාත්මක අත්දැකීම් නැති කෙනෙක්. ජීවිතේ වැඩි කාලයක් භාවනාවෙන් බැහැර වෙනත් කටයුතු කරපු කෙනෙකුට මෙහි තියෙන විෂයානුබද්ධ කරුණු වලට සහයෝගය දක්වන කොටස් නොපෙනෙන්න පුළුවන්. මම ඒ කාරණේ මතක් කළේ වෙන කිසිම හේතුවකට නෙමෙයි. වෙන කවුරුත් ගැන හිතන්නත් නෙමෙයි, කාටවත් ගලපන්නත් නෙමෙයි. තමන් මේ දේවල් කරනකොට හොඳ අදහසක්, සිහියක්, අරමුණක් ඇති කර ගන්න ඕනේ. මේ ධර්මයේ වර්ධනය කරන ගමනකමම ඉන්නේ. මේ නිකන් ආවට ගියාට මේ ධර්මයේ අධ්‍යයනය කරලා තියෙන ටික ඔය එහෙම මෙහෙම කරලා යන ගමනක් නෙමෙයි. අපේ හිත වැඩෙන්න ඕනේ. එහෙනම් ඒකට අවශ්‍ය කරන පරිසරය තියෙන්න ඕනේ. සාමකාමී පරිසරයක් තියෙන්න ඕනේ. එතකොට තව අරමුණු අඩු වෙනවා, බාධා අඩු වෙනවා. හිතේ එන ඇලීම් ගැටීම් ආදී දේවල් අඩු වෙලා යනවා. ඒ වගේම නේද? හිතටත් හොඳ සැනසීමක්. වටපිටා පරිසරය විතරක් නෙමෙයි, බාහිර පරිසරයේ, අභ්‍යන්තර පරිසරයේ දෙකම හොඳ සැනසිලිදායක සුවපත් වූ පරිසරයක් වෙන්න ඕනේ. ඒක තමයි අපි අර කලින් කතා කළේ. ඉතින් එතකොට ඒකට අදාළ ගොඩ කරුණු කාරණා තියෙනවා. ඒවා හිමිසිරුවේ සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා ගුරුවරයා එක්ක සාකච්ඡා කරලා බලලා Tamante මේ අදාළ උපකාරක ධර්ම ටික මේක ඔබ කරලා බැලුවොත් තේරෙයි මේකේ තියෙන වටිනාකම කියා ගන්න බැරි තරම් පුදුමාකාරයි. ඔබ හිතනවා ඇති මේක මේ මහා ලොකු දෙයක් නෙමෙයි භාවනාවනේ වැඩෙන්න ඕන කියලා නෑ. මේ උපකාරක ධර්ම ටික පිළිබඳව පුදුමාකාර විදිහට උපකාරශීලී. ඒක දීර්ඝ කාලයක් භාවනාව කරලා බැලුවොත් ඔබටම තේරෙයි. මේ කිසිදු උපකාරක ධර්මයක් නැතුව දන්නා ටික කරලා බලන්න. මාසයක් දෙකක් ඒකල හරියට උපකාරක ධර්ම ටික හොඳ පරිසරයක් හොයාගෙන හිත නිවිසනහිලසටපත් කරගෙන පිරිත් දේශනාදී සජ්ජායනා කළේ ගුණාංග සහිතව ධර්මයේ ප්‍රගුණ කරලා බලන්න කොයි එකද වඩා සාර්ථක වෙන්නේ කියලා. ගුණාංග සහිතව ධර්මයේ ප්‍රගුණ කරන කෙනාගේ හිත ටිකෙන් ටික ඊටාම කෙටි කාලයකදී උනත් යම් දියුණුවක් දකින්න පුළුවන් මට්ටමට වෙනසක් ඇති වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ ආරම්භයේම දේශනා කරන්නේ. හොඳ පරිසරයක් හොයාගන්න. වාඩි වෙලා සිහිය හොඳින් පෙරට කොට තබා ගන්න. දැන් මේ ආනාපාන සතියට එන්න කලින්ම බුදුන් වහන්සේ සිහියෙන් ඉන්න කියලා කියනවා. ඒතර එහෙනම් පේනව නේද? අර සතිපට්ඨානයට පෙර අපි කතා කරා සතිපට්ඨාන භාවනා නිරෝධ ගාමිනී කියලා විස්තර හතරක් අපි කතා කරා. එතකොට මේ සතිය කියන සාධකයෙන් සිහිය එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත් ආනාපානය වර්ධනය කරන්න ලොකු උපකාරයක් වෙනවා. විශාල උපකාරයක් වෙනවා. මේ සිහිය කියන සාධකය අපි බොහෝ විට අපේ ජීවිත කාලේ එච්චර වර්ධනය කරන්න උනන්දුවක් නැති විෂයක් වෙන්න පුළුවන්. සිහිය කියන විෂය එච්චර අපි උනන්දුවෙන් වර්ධනය කරන විෂයක් නොවෙන්න පුළුවන්. මොකද හේතුව සිහිය කියන විෂය ඇත්තටම සාමාන්‍ය භාවනාවකටත් වඩා එදිනෙදා ජීවිතයේ Tamanට යොදාගෙන එදිනෙදා ජීවිතේ පහසුවෙන් වර්ධනය කරන්න පුළුවන් විෂයක්. ඔබ හරියට සිහිය පුරුදු කරපු කෙනෙක් නම් පුරුදු කරන කෙනෙක් නම් ඔබ දන්නවා ඇති ඒක හරියට නිවැරදි ක්‍රමවේදයට සිහිය පුරුදු කරොත් කෙනෙක් ඊටාම ඉක්මනට අපේ හිත සිහියට පුරුදු වෙනවා.
කරලා බලන්න දැන් අර ඉස්සරහට එනවා සම්පජාන භාවනාව, ඉරියාපත භාවනාව නේද? ඇවිදිනකොට, හිඳ ගන්නකොට, කෑම කනකොට හැම අවස්ථාවකදීම සිහියෙන් ඒක කරන්න පුළුවන්. ඒ අවට ගියාට නෙමෙයි. ඒ සිහියෙන් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඒක හරහා මොනවද වෙන්නේ? දැන් කලින් අපි කතා කරා සති සහ සතිපට්ඨාන කතා කරනකොට මේක කතා කළා. නිකම්ම නිකන් සිහියෙන් සිටීමෙන් කුසලයක් වැඩෙන්නේ නැහැ වගේ අදහසක් එන්න පුළුවන් ඔබට නෑ. එහෙම එකක් වෙන්නේ නැහැ. මොකද සතිපට්ඨානය වෙනම කාරණයක්. මොකද සතිපට්ඨානය තමයි මේක පැහැදිලිවම සතර සතිපට්ඨානය කියන්නේ මේ අනුපස්සනා හතරෙන් එකකට හිත පිහිටවන්න ඕනේ. හැබැයි අපි සති කියන සාධකය ගත්තාම ඒ හරහා අපිට අපේ හිතේ අවධානය, ස්ථාවරත්වය, ඒකාග්‍රභාවය හොඳින් වර්ධනය වෙනවා. ඒක හරිය වැදගත්. එතකොට අපිට ඒක පේන්නේ නැහැ. සිහිය පුරුදු කරන කෙනෙකුට මුල් අවදියක පේන්නේ නැහැ. අපිට හිතෙනවා අනේ මේ අපි සිහිය පුරුදු කරනවා නේ වෙන දෙයක් නැහැ කියලා නෑ. ඒකට හේතුවක් දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි සිහිය පුරුදු කරනකොට සිහිය පුරුදු කරන කෙනාගේ හිත ටිකෙන් ටික සිහියට සාපේක්ෂව වර්ධනය වෙන නිසා එයාට අර මුල තිබ්බ தත්ත්වයි අග තිබ්බ தත්ත්වයි අතර වෙනස හොයාගන්න බෑ. ඒ ගත වෙන කාලේ හින්දා සිහිය වැඩෙනකොට මුලින් එයාගේ සිහිය නොතිබිච්ච කාලේ දැන් එයාට හොඳට සිහිය තියෙන කාලේ අතර වෙනස එයාට සමහරට මුල් අදියරේ හොයාගන්න බෑ. ඒක ටිකක් කල් ගියාම හොයන්න පුළුවන්. ලොකු වෙනසක් වුණාම හොයන්න පුළුවන්. මුල් අදියරේ හොයන්න බැරුව යනවා. ඒ වගේම සිහිය පුරුදු කරන කෙනාට සමහර වෙලාවට මේ සිහිය පුරුදු කරන අතරතුරේම ටිකක් අපහසුතාවයක් වෙලා අනේ මේක හරි කරදරයක් කියලා හිතලා හිතේ ගැටීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටි සිහිය පුරුදු කරොත් එතකොටත් එයාට දැන් සිහියේ වැඩිමක් වෙලා කියලා තේරෙන්නේ. ආනේ නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා නේද? මේ සිහිය නිරන්තරයෙන් භාවිතා කරන්න. මේ සිහියට කිව්වේ පිය උරුමය කියලා. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොට අනිවාර්යෙන් දේශනා කළ යුතු උදාහරණයක් තියෙනවා. අර කැටිකිරිල්ලගේ උදාහරණය. ඒ කාලේ අදටත් ඉන්නවා කුරුල්ලන්ව දැහැගෙන යන විශාල සත්වර. සකුණක්ගී කියලා සතෙක් හිටියේ වගේ නේද? මේ ඊළඟට අපේ උකුස්සෝ රාජාලිය වගේ ලොකු සත්තු ඉන්නවා. ගිජිලිහිණි වගේ අය ඒගොල්ලන් පුංචි කුරුල්ලන්ව අල්ලගෙන ආහාරයට ගන්නවා. ඉතින් මේ කැටිකිරිල්ලයක් එක්තරා පොළොවේ පස් පෙරලලා අර පොළොව හාලා තිබුණු භූමියක ඒතර හැවහම පොළොවේ ලොකු පස් කැට පෙරලිලා ඇතුලේ ඒක ඇතුළට රිංගන්න පුළුවන් පොඩි ඉඩක් වගේ හැදෙනවා. කුරුල්ලෙකුට රිංගන්න පුළුවන් පොඩි ගුහාවක් වගේ හැදෙනවා. ඒ පස් කැට පෙරලිලා. පස් කැටේ අසට රිංගන්න පුළුවන්. දැන් සකුණාගි කියන කුරුල්ලා ඉන්නවනේ. මේ කුරුල්ලට එයා දඩයන් කරන්නේ නිකන් බිමට පාත් වෙලා බිම ඉඳගෙන ගුහා ඇතුළට හොට දාලා නෙමෙයි. එයා උඩ ඉඳලා එනවා කෙලීම ඇවිල්ලා කපාර ගොදුර ඩැහැ ගන්න උඩට යනවා. ඒකට එයාට ඒක උඩින් ඇවිල්ලා අරන් යන්න පුළුවන් තැනක නෙමෙයි නම් තියෙන්නේ ඒ ගොදුර. එතකොට වැඩක් නෑ ඒ ගොදුර ඩැහැ ගන්න ඇවිල්ලා. ඒ නිසා පුංචි කුරුල්ල මොකද කරන්නේ? අර ලොකු කුරුල්ල අහසේ පියාඹලා තමන් දිහාවට කඩාගෙන එනකොට ටක් ගාලා ගිහිල්ලා රිංගනවා අර මේක අස්සට. ඇත්තටම දකිනකොටම අහසේ සකුණාගේ කුරුල්ලෝ කුස්ස රාජලෝ දකිනකොටම අර පුංචි කුරුල්ලෝ ගිහිල්ලා රිංගනවා අර පස් කැටි අස්සට. ඇයි එහෙම රිංගන්නේ? මොකද්ද හේතුව? එතකොට අර කුරුල්ලට පේන්නේ. එයාට හොයන්න බෑ. ඒ ලොකු කුරුල්ල ඇවිල්ලා බිම වහලා එහෙම ගුහා අස්සට හොට දාලා හොයන්න යන්නේ. එයාට අනතුරුදායකයි ඒක. වෙනත් සතෙක් එයාට හිංසාවක් කරන්න පුළුවන්. ඒ නිසා එයා ඉක්මනට අහසට ගියනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ සතිපට්ඨානය. සතිපට්ඨානයත් ධ්‍යානත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. දෙකම එක හා සමාන කර්තව්‍යයක් කරනවා. මොකද්ද? මේ කෙලෙස් වලින් එහෙම නැත්නම් පංචකාම සම්පත්තියෙන් අපේ හිත යම් මට්ටමකට යම් තරමකට පොඩ්ඩක් ඉවතට ගන්නවා. දැන් ධ්‍යාන මට්ටමට ආවහම නේද? ඒ වාර පාක්ෂික කාම බලවේගවලට එහෙම නැත්නම් කාමයේ මුල් කරගත්ත, අරති මුල් කරගත්ත දසමාර සේනාවට ඇතුල් වෙන්න බෑ. මොකද නීවරණ ධර්ම ධ්‍යානෙ ඉන්න තාක් නීවරණ ක්‍රියාත්මක නැති නිසා. ඒකෝර ධ්‍යානෙ ඉන්න කෙනාට ඒ බලපෑම ඉතාම අවමයි. ඇත්තටම නැත්තරම් මොකද එයා අවමයි කියන හේතුව ධ්‍යානෙ එළියට ආවහම තියෙන නිසා. ඇතුළේ ඉඳි නෑ. සතිපට්ඨානයත් ඒ වගේ සතිපට්ඨානෙදි ඉතාම අවමයි. ඒකෝර නැත්තේ නෑ අවමයි. මොකද හේතුව එයා ධ්‍යාන භූමියේ නොවන නිසා සතියෙන් හිතන නීවරණ තියෙනවා. සිහියෙන් ඉන්න කෙනාට
නීවරණ දෙන වෙනසක් තියෙන එක. සිහියෙන් ඉන්න කෙනාගේ ධ්‍යානයක ඉන්න කෙනාගේ වෙනස ධ්‍යානයේ ඉන්න කෙනාට නීවරණ නැහැ. එයා නීවරණ වලින් ධ්‍යානයේ ඉන්න කාලේ ඇතුළත නිදහස්. ධ්‍යානෙන් ටික කාලෙකට නීවරණ වලින් නිදහස් වෙනවා. හැබැයි එයා ධ්‍යානෙන් එළියට ගියාට පස්සේ ඒ නීවරණ නැවත යාට වර්ධනය වෙනවා. ඒ කියන්නේ ගියපු ගමන් ඒ නීවරණට ගෙනවා. හැබැයි සතිපට්ඨානය තුළ ඉන්නකොට සිහිය තුළ ඉන්නකොට කෙනෙක් සතිපට්ඨාන තුළ හෝ සතිය තුළ ඒ දෙකේදීම කෙනෙක්ගේ හිත ඇත්තටම මේ නීවරණයෙන් යුක්තව තමයි තියෙන සිහියෙන් තිබ්බට. ඒ නිසා මොකද වෙන්නේ? සිහියෙන් ඉන්න කෙනා උනාට සිහියෙන් හිටියා උනාට ඒ නීවරණයන්ගේ බලපෑම නිසා ඒ කෙනාගේ යම් මට්ටමකට බලපෑමක් නැතුවම නෙවෙයි. නමුත් ඒ කෙනාගේ හිතට අකුසල් එන්න යා ඉඩ දෙන්නේ නැහැ. අන්න ඕක ලොකු කොටසක්. දැන් ධ්‍යානයේ ඉන්නකොට එයා කුසලයේ වඩන්නේ ධ්‍යානයේ ඉන්නකොට අර එයාගේ ධ්‍යාන සිත්වල තියෙන ශක්තිය ඒ ධ්‍යාන සිත්වල තියෙන ගුණය නිසා. ඒත් එයා රූපාවචර කුසල සිත් වඩමින් ධ්‍යානයේ ඉන්නවා. හැබැයි දැන් මේක සාමාන්‍ය මට්ටමක්. සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍ය දැන් උනත් මේ දැන් කරන්න පුළුවන්. අයමුතුෙන් කාලයක් ඉන්න ඕනේ. මේ දැන් සිහියෙන් ඉන්න කෙනෙක් නම් සිහියෙන් ඉන්න කෙනා හැබැයි සිහියෙන් ඉන්න අතරතුරේ මෙයා අකුසලයට එන්න නොදී ඉන්න ඕනේ. සතිපට්ඨානෙ හිටියොත් හරියටම හරි. සතිපට්ඨානෙ තුල આવොත් අර සතර සතිපට්ඨානෙනේ. එහෙනම් ඒ කෙනාගේ හිතේ අකුසල ක්‍රියාත්මක වෙන්න බෑ. හරියටම ඉන්නේ ඒ කෙනා. එහෙනම් එයා පියවි ලෝකයේ තුල ධ්‍යාන මට්ටමේ පියවි ලෝකයේ තුල මේ ලෞකික භූමිය තුලත් එයා අකුසල් එන්න නොදී හිත ආරක්ෂා කරන් ඉන්න මට්ටමකට පත් වෙනවා. අන්න ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට ඒ නිසා සිහියෙන් ඉන්න කෙනාගේ හිතට පිටින් අකුසල ධර්මයන් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. වෙද්දී එයා අඳුර ගන්නවා මෙන්න මේ අකුසලයක් ඉන්නේ මේක අයින් කරන්න ඕනේ කියලා. ඒ මට්ටමේ ඕලාරික භූමියේදී ඕලාරික මට්ටමින් එයාට ඒක සටන් කරලා අයින් කරලා දාන්න පුළුවන් හැකියාවක් සතිපට්ඨානෙ ඉන්නකොට සිහියේ ඉන්නකොට එයාට තියෙනවා. අන්න ඒ නිසා තමයි අර කැටි කිරිල්ලි වගේ කැටකිරිල්ලිය රිංගුවට පස්සේ අර පස් කුට්ටිය අස්සට අර සකුණක් ගිය කුරුල්ලට ඇවිල්ලා එයාව අල්ලගන්න බෑ. අන්න ඒ වගේ තමයි හරියට සිහිය පුරුදු කරපු කෙනාට ඕලාරික භූමිය තුල මේ ලෞකික භූමිය තුල උනත් හරියට සිහිය පුරුදු කරපු කෙනාට කාමයන්ට කෙලෙස් වලට එයාව ඇවිල්ලා අල්ලගන්න බෑ. දැන් මේක බාහිරට පේනවද? නෑ. බාහිර ලෝකෙට මේක පේන්නේ නෑ. බාහිර ලෝකේ හිතන්නේ හැම දෙයක්ම බාහිර ලෝකෙම ඉන්නේ ඒ අයට බාහිරින් පේන දේවල් දිහා. මේක අපි හැමෝටම අදාළයි. මට විතරක් නෙමෙයි අපි හැම දෙනෙකුටම අදාළ කාරණයක්. අපි හැම දෙනෙක් දිහාම හැම කෙනෙක්ම අපිව මයින්නේ පිටින් බලලා ඒ අයට පිටින් පේන දේවල් හරහා. අභ්‍යන්තරේ බලන්නේ නෙමෙයි. කාටවත් අපේ අභ්‍යන්තරේ පේන්නේ නැහැ. කාටවත් පේන්නේ අපේ හිත කොච්චර දියුණු වෙලාද තියෙන්නේ, අපේ හිත කොච්චර පිළිලාද තියෙන්නේ. අපේ කුසල් කොච්චර වැඩිලාද කුසල් කොච්චර නැද්ද අපි කොයි වගේ ධ්‍යානද වඩලා තියෙන්නේ කොයි වගේ ඒවද අපි කරලා නැත්තේ ඒ මොනවත් පේන්නේ නැහැ. එයාට පේන්නේ අපි පිටින් කතා බහ කරන විදිහ, hina වෙන විදිහ, අඳින පළඳින විදිහ, හැසිරෙන විදිහ. ඒකෙන් තමයි මිනිස්සෙක් දකින්නේ. ඒකට දැන් ඔය අපි කියන සිහියෙන් සිටීම කියන එක පිටට පෙන්වන්න පුළුවන්ද? බෑ. සිහියෙන් ඉන්න කෙනා හැම වෙලෙම හිමින් ඇවිදින කෙනෙක්ද? නෑ එහෙම එකක් නෑ. සිහියෙන් ඉන්න කෙනා කතා බහ නොකරන සද්ද බද්ද නැතුව ඉන්න කෙනෙක්ද? නෑ එහෙම එක්කුත් නෑ. සිහියෙන් ඉන්න කෙනා කතා බහ නොකරන සද්ද බද්ද නැතුව ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා සිහියෙන් ඉන්න කෙනාගේ ස්වභාවය තමයි එයාගේ සිහියෙන් ඉන්නවා කියන කාරණය පිළිබඳව සිහියෙන් ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව අනිත් අයට හොයන්නවත් බෑ. ඒතර දැන් ඔබ සමහර විට මේ වෙනකොට නේද අපි එහෙම කරනවා සාමාන්‍යයෙන් භාවනා පරිසරය තුල අපි කියනවා අහවලා නම් ගොඩාක් සිහියෙන් ඉන්නේ අහවලා නම් ගොඩාක් සිහියෙන් ඉන්නේ කියලා අපි බාහිරින් බලලා අනිත් අයගේ සිහිය දිහා මනිනවා. ඒක අතිශය අසාර්ථකයි. ඒක සාර්ථක නෑ ඒක අසාර්ථකයි. බාහිරින් බලලා සිහිය මනින එක ඉතාම අසාර්ථකයි. මොකද හේතුව කිසිම කෙනෙක්ගේ බාහිරින් බලලා අපිට සිහිය මනින්න බෑ. කිසිම කෙනෙක් කරන්න බෑ. තව කෙනෙක්ගේ මාර්ගඵලයක්, තව කෙනෙක්ගේ හිතේ ස්වභාවයක්, තව කෙනෙක් කොච්චර දියුණුද, තව කෙනෙක්ගේ දැනුම කොයි වගේද අපිට දකින්න බෑ කිසි දෙයක්. ඒක ඔක්කොම අප විසින් හදා ගන්නා මැනී. සාමාන්‍ය අපි ලෝකේ කියන්නේ නේද? අපි ලෝකේ විග්‍රහ කරන්නේ
අපේ ස්වභාවය ඉඳලා. ඒතර අපි ලෝකේ විග්‍රහ කරනවා නම් අහවලා මෙහෙමයි කියලා අපේ ස්වභාවය. ඒ වගේම අපි ලෝකයාගේ නැති ಗುಣ ආදී දේවල් දැකලා අපි ඒවා කතා කරනවා නම් ඒක අපේ මෝඩකම. ඒ නිසා සිහිය කියන සාධකය වර්ධනය වෙන්නේ ඔන්න ඔය ලක්ෂණ මූලික කරගෙන. සිහිය තියෙන කෙනාට අකුසල ධර්මයන් බාහිරින් ආවහම ඒ වගේ වළකින්න පුළුවන්. මොකද අර නගර සූත්‍රය කියන වගේ දොරටු පාලය වගේ තමයි සිහිය. අපි මේ කතා කරන්නේ ගිය පාරත් ගමක් උදාහරණයක් ගන්න සතිපට්ඨාන හතරෙන් කොහෙන් ආවත් ඇතුළට එනකොට ඒ එකම මාර්ගය කියලා. අන්න ඒ වගේ නගර සූත්‍රය කියලා දෙන තව උදාහරණයක් සිහිය කියන්නේ දොරටු පාලය දෙන්නෙක් වගේ. දොරටු පාලය දෙන්න දෙපැත්තේ ඉන්නවා. හැබැයි කිසිසේත්ම දොරටු පාලය එහෙම ඕන කෙනෙකුට එන්න දෙනවද? ගම ඇතුළට නෑ. දොරටු පාලය ගම ඇතුළට ඕන කෙනෙකුට එන්න දෙන්නේ නැහැ ඕන විදිහට. ඒ අය හොඳට හොයලා බලලා ඒ අදාළ නගරයට ඇතුළු වෙන්න දෙන්නේ නගරේ වැසියන්ට හරි එහෙම විශේෂ අවසරපත්ලාභීන්ට විතරයි. ඒ වගේ සිහිය කියන්නේ අපේ හිතේ ආරක්ෂාව පිණිස තියෙන දොරටු පාලය හා සමානයි. ඒ අය මොකද වෙන්නේ? සිහිය කියන මේ ඉන්ද්‍රිය හරියට වැඩුවොත් සතිපට්ඨානය වැඩුවොත් ඒ කෙනාට හොඳට තමන්ගේ හිතට එන කුසල අකුසල පේනවා. එහෙනම් දැන් මේ ඔච්චර වෙලා අපි කතා කළේ මොකක් ගැන? සතිපට්ඨානය පදනම් කරගෙන ආනාපාන සතිය වඩන කෙනා මූලික කරගන්නේ සිහිය. එහෙනම් එයා දෛනිකව සිහියෙන් ඉන්න කෙනෙක්. මේක කර්මස්ථානයේම තියෙනවා. මම කර්මස්ථානයේ හැම සතියෙම එදාට අදාළ කර්මස්ථාන කොටස එහෙම නැත්නම් එදාට අදාළ පාලි සූත්‍ර කොටස අපි එදාට අදාළ කොටසේ හැම සතියෙම අපි දේශනා කරලා සජ්ජායනා කරලා තමයි සූත්‍රේ පටන් ගන්න. ඒතර අද අපි කතා කරපු එකේ අද සජ්ජායනා කරපු කොටසේ පැහැදිලිව තිබ්බා. මේ ගිය සතියේ සජ්ජායනා කරපු කොටසමයි පැහැදිලිව තථාගතයන් වහන්සේ කිව්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වාන්න. එහෙනම් භාවනාව පටන් ගන්න පෙර පවා ඔබ සිහියෙන් ඉන්න උත්සාහ කරන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. උත්සාහ කරන්න විතරක් නෙමෙයි. භාවනාව පටන් ගන්න පෙර පවා සිහියෙන් ඉන්න ඕනේ. හැම දෙයක්ම සිහියෙන් කරන්නට ඕනේ. එහෙම නැත්නම් අර පරිමුඛං සතින් ප්‍රමුඛ වූ සතිය පෙරට වූ සතිය නැතුව තමයි භාවනාවට එන්නේ. එහෙනම් බුදුන් වහන්සේ අපිට මතක් කරන ප්‍රධාන නිර්ණායක වල එකක් අඩු වෙනවා. සාමකාමී පරිසරයක්, හරියට භාවනාවට ගැලපෙන ඉරියව්වක් සහ නිවැරදි සිහියක් කියන මේ තුනම තියෙන්න ඕනේ. තුනම තිබ්බොත් තමයි ප්‍රමුඛව සිහිය පිහිටවාගෙන සිහිය උපදවලා සතෝ වාස සති සතෝ පසති සිහියෙන් යුක්තව හුස්ම ඉහළ පහළ ගන්නවා. අපි ආනාපාන සති භාවනාව කියලා අපි දකින්නේ වාඩි වෙලා හුස්ම ඉහළ පහළ ගන්න එක ගැන හිතන් ඉන්නවා. නෑ නෑ ඊට වඩා ගොඩාක් එහාට තියෙනවා. අර මුල් ටික නේද? මුල් ටිකේ ඉතින් සාමකාමී පරිසරයයි කයයි අපි පොඩ්ඩක් ඉතින් සරල දේවල් කියලා හිතමුකෝ. ඒ සරල නැහැ නමුත් අපි හිතමුකෝ ඒක පහසුයි කියලා ඒක හිතාගන්න. හැබැයි සිහිය නෑ අපි සිහිය වර්ධනය කරන්න ඕනේ. භාවනා කරන්න කැමති කෙනෙක් නම් නිකන් ඉඳලා හරියන්නේ ආ දැන් මම විනාඩි 10ක් දවසට භාවනා කරනවා දැන් හරි කියලා නෑ. අනිත් වෙලාවට පුළුවන් තරම් සිහියෙන් ඉන්න උත්සාහ කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් භාවනා යෝගීන්ට උගන්වනකොට කියනවා දවසක උදේ ඉඳලා රෑ වෙනකම් නේද? පැය 24ම සිහියෙන් ඉන්න බලන්න කියලා. ඒක තමයි මුලින්ම දෙන අභ්‍යාසය ඇත්තට. භාවනා කරනවාම මුලින්ම දෙනවා අපි භාවනාවට අමතරව ඉතුරු සියලු වෙලාවේ මොනවා කරත් කමන්නේ. නේද? සමහරට අතපතු ගාන වැඩ කරනවා වෙන්න පුළුවන්, පිටං හොදනවා වෙන්න පුළුවන්, වත්තක වැඩක් මොන හරි කරනවා වෙන්න පුළුවන්. නේද? මල් හදනවා වෙන්න පුළුවන්, බුද්ධ පූජාව තියෙනවා, බුද්ධ පූජාව සකසන ඕනම එකක්. ඕනම අවස්ථාවකදී අපි හැම වෙලේම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ මූලික සිහිය අපේ හිතේ පවත්වාගෙන සිහියට අනුකූලව සිහියට යෙදුණු සිත් සහිතව අපේ ජීවිතේ ස්ථාවරත්වයක් උදා කරගන්න. එතකොට සිහියට යෙදුණු සිත් සහිතව ඉන්න ඕනේ. සිහියට යෙදුණු සිත් සහිතව තමයි අපි වාසය කරන්නේ. එහෙම කරොත් අපිට ටික කාලයක් යනකොට අපිටම තේරෙනවා දැන් අපේ සිහිය පෙරට වඩා හොඳින් වර්ධනය වෙලා තියෙනවා. දැන් අපේ සිහිය පෙරට වඩා හොඳින් ස්ථාවර භාවයටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සිහිය හොඳින් පවත්වන්නට ඕනේ. අන්න ඒ විදිහට කෙනෙක් සිහිය පවත්වලා නම් භාවනාව ආරම්භ කරන්නේ. එහෙම සිහිය පවත්වලා නම් කෙනෙක් භාවනාව පටන් ගන්නෙ. එයාගේ ආනාපාන සති භාවනාව සාමාන්‍යයෙන් නිකම්ම නිකන් ගහක් මුලකට ගිහිල්ලා වාඩි වෙලා පටන් ගන්න කෙනෙකුට වඩා ප්‍රබල වේද දුබල වේද? ඉතා ප්‍රබල වෙනවා. දැන් මේකේ තියෙනවා තව
ප්‍රධාන වශයෙන් අපි මතක් කරපු නැති කාරණයක් මොකක්ද? සීලය සහ තිසරණය. දැන් මේ සිහියට එන්නේ අපි මතකද ආතාපි සම්පජාන සතිමා කියලා කරුණු තුනකුත් කතා කරන්නේ. ඒතර මෙතෙන්ට එන්න තව දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඒවත් කරලා නම් එන්නේ. ඒතර හිතන්න බලන්න මේ අපි දකින්නට වඩා මේ භාවනාවක් කරලා හිතක් වඩනවා කියන එක අපි දකින්නට වඩා ගොඩක් සංකීර්ණ කතාවක්. අපි හිතනවට වඩා ගොඩක් ස්ථාවර කතාවක්. එතකොට එයා සිල් රැකලා තිසරණය පිළිබඳ විශ්වාසයෙන් යුක්තව නේද? ධර්ම දේශනා අහලා ධර්මය ශ්‍රවණය කරලා ඒ අනුව හිත පහදවාගෙන ඒ වගේ ගොඩක් දේවල් කරලා ගොඩාක් කුසල ධර්මයන් වඩලා ඒත් එක්කම සිහිය පුරුදු කරලා තමයි මේ විදිහට හිතේ වර්ධනයක් සහිත හිත හොඳින් දියුණු වෙන මට්ටමකට ස්ථාවරත්වයක් හිතේ හදාගන්න. ඒ නිසා මේ උත්තරීතර වූ පටිපාටිය දිහා බලන්න පුළුවන් කෙනෙකුට උත්තරීතර වූ ක්‍රමවේදය දිහා බලන්න පුළුවන් කෙනෙකුට හරියට ඒක වර්ධනය කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අතර මේ භාවනාවේ අපි මේ කතා කරන වැඩිපුර වෙලාවක් අපි කතා කරන උපක්‍රමයේ තියෙන්නේ. හුස්ම ඉහළ පහළ ගැනීම සම්බන්ධයෙන් කතා කරන ඔක්කොම දේවල් ටික උපක්‍රමයනේ. භාවනාවට අදාළ ප්‍රධාන උපක්‍රමය. හැබැයි අපි දන්නේ නැහැ ඒ උපක්‍රමයෙන් හිත වැඩෙන්න අවශ්‍ය කරන ගොඩාක් සාධක තියෙනවා. මෙන්න මේ ටික ඔබ හොඳට හිතට ගන්න. මේවට වැඩි වෙලාවක් යොමු කරලා මේවා සටහන් කරගෙන හරි ප්‍රගුණ කරන්න. දැන් මේ බණ ඇහුවට ඔක ප්‍රගුණ වෙන්නේ නැහැ. බණ ඇහුවා කියලා මේ යව මේ අමතකයි. අපි දන්නේ නැද්ද? බහුතරයක් බණ අහන හැටි. ඒ නිසා බණ අහලා විතරක් හරියන්නේ මේවා සටහන් කරගෙන මම මේවා කරනවද කියලා බලන්න. මම දවස පුරා දවසේ කොච්චර වෙලාවක් අඩුම තරමේ පැය 24ම ඉන්න බෑ. ඉතින් මොකද රැයට නිදා ගන්නකොට ඔක සිහිය නැහැ ගොඩක් වෙලාවට. අඩුම තරමේ අපි නිදා ගන්නත් සිහියෙන්ම නිදා ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒ පැය 24 කියන්නේ ඒකයි. භාවනා යෝගියෙක් උදේ නැගිට්ටාම රැයට නිින්දට යනකම් ඒ අවදීන් ඉන්නේ. ඒතර අවදීන් ඉන්න කාලේ යාට ඇත්තටම සිහියෙන් ඉන්න පුළුවන්. ඒක නම් මුතුන් කියලා දෙන්න ඕනේ නැහනේ. නිින්දට යනකොට අපි භාවනා අරමුණක යන්න ඕනේ. මම හැම වෙලේම කියනවා නේද නිදා ගන්න ගිහිල්ලා නිින්ද එනකන් කාලේ භාවනාවක් කරන්න. අපරාධයක නිකන් අරින්න එපා. නිකන් ඔය එක එක හිත නිදාගෙන යන්න එපා. මොනවා හරි පොඩි කර්මස්ථානයක් අරගෙන එක වචන දෙක තුනක් හරි කමන්නේ කර්මස්ථානයක් අරගෙන බුද්ධ හරස එක බුදු ගුණයක් හරි වඩනවා. මෛත්‍රී කරනවා. මේව කර කර මෛත්‍රියෙන් බුදු ගුණ වඩ තමයි නිදා ගන්න ඕනේ. එතකොට ඒකත් භාවනාවක්. එතනත් වැඩෙනවා හිත. අන්න එහෙම නිදාගත්තොත් ටික කාලයක් ඇද්දී ඔබට තේරෙයි. මම කලිනුත් මේක කියලා තියෙනවා. බුදුගුණ වඩනකොට එහෙම අපි හරියට බුදුගුණ වඩනවා නම් හොඳට කාලයක් බුදුගුණ වඩනකොට නිදා ගන්න වෙලාවට බුදුගුණ වඩනවා නම් සමහරවිට නිදා ගන්නකොට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න කියලා වගේ බුදුගුණ කියවෙනකොට නිින්ද ගියොත් පහවදා උදේ එළි වෙනකොට සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති ආදී වශයෙන් ඊතර බුදුගුණ ටික මතක් වෙන්න පුළුවන්. එහෙම වෙනවා. ඒ කියන්නේ නින්දට ගියපු ටික හැර අනිත් හැම වෙලේම අපි හිටියේ සිහියෙන් කියන එකයි. ඒක තමයි අපි මුළු කාලෙම පැය 24ම සිහියෙන් ඉන්නවා කියන්නේ ඒකයි. අන්න ඒ නිසා ඒ වගේ මට්ටමක් මේක බැරි නෑ. ඇත්තටම අපි දන්න අය ඉන්නවා. උපරිම උත්සාහ කරලා විශාල කාලයක් සිහියෙන් දවස පුරා ඉන්න අය ඉන්නවා. එහෙම ඉන්නවා. ඒක ප්‍රගුණ කරොත් බැරි නෑ. සතිපට්ඨාන සූත්‍රයේ දැන් මේ අය බණ අහන නිසා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ප්‍රධානම උපදේශය එකයි. සිහියෙන් සිටීම. ප්‍රධාන උපදේශය සතර සතිපට්ඨාන. නමුත් සතර සතිපට්ඨානට එන්න කලින් අඩුම තරමේ යම් මට්ටමක හෝ සිහිය පවත්වාගෙන යාම සඳහා ඇති කරගන්නා වූ ස්ථාවරත්වයක් ප්‍රමාණවත්. අඩුම තරමේ. ඊට පස්සේ ඊටු ටික බලන්න පුළුවන්. මුල් ටික එහෙම කරාට පස්සේ ඊට පස්සේ ටික ඊටු ටික සිහිය වර්ධනය කරන්න අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හොඳින් සිහිය පුරුදු කරන කෙනෙක් ගත්තොත් අපි එහෙම සිහිය පුරුදු කරන කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔබට තේරෙන්න පටන් ගනි ඔබට සමහරලාවට දවසේ කරපු දේවල් පිළිබඳව පසුවිපරමක් කරොත් හරියට සිහියෙන් හිටියද කියලා බලන්න පුළුවන්. පොඩ්ඩක් දවසේ කරපු දේවල් පසුවිපරමක් කරලා බලන්න ඔබට මොකට මතක තියෙනවනම්. හොඳට මතක හිටනවනම් කරපු දේවල් ඔක්කොම ආව්. මෙහෙම කරා ඊට පස්සේ මෙහෙම කරා ඊට පස්සේ මෙහෙම කරා කියලා. ඒ මතකෙ හිටිනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඔබට හොඳ මතකයක් හොඳ සිහියක් ඒ දවස පුරා තිබිලා තියෙනවා. සිහියෙන් හිටියේ නැත්තම් මෙලෝ දෙයක් මතක නැහැ. සිහියෙන් හිටියොත් හොඳට මතක හිටිනවා දවස කරපු දේවල්. අන්න එතකොට ඒ දවස පුරා සිහියෙන් සිටීම හරි වැදගත් වෙනවා. එතකොට දැන් මේ
ආනාපාන සති කර්මස්ථානයට ඇතුළත් වෙනකොට මේක සතිපට්ඨානයක්. සිහිය පිහිටවීමක් විශේෂයෙන් බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ක්‍රමවේද හතරෙන් එකක විශේෂයෙන් සිත පිහිටවීමක්, සිහිය පිහිටවීමක්. ඒක හරි වැදගත්. එතකොට ඒ නිසා ඒ අදාළ කරන සිහිය පිහිටවන්න මූලික වෙන මූල ගුණාංගය අපි තුල අපි දැන් වර්ධනය කරගන්න. අන්න එතකොට ඔබ භාවනාවට යන්නේ සීලය සහිත, සිහිය සහිත, දහම් දැනුම සහිත, සංයමය සහිත, හිතට අවැසි බොහෝ සාධක සහිත කෙනෙක් විදිහට. ඊට පස්සේ ඔබ භාවනාව. දැන් එතන පටන් තියෙන්නේ ආනාපාන සති කර්මස්ථාන. ආනාපාන සති කර්මස්ථානයේත් අපි කතා කරා යම් මට්ටමකට. මේකේ ප්‍රධාන වශයෙන් මම කතා කළා මේ දැන් මේ සූත්‍රයේ තියෙන ඊටාම වචන කීපයකින් සතෝ අස්ස සති සතෝ වස්ස සති. එච්චර. ඊට පස්සේ දීගං වාස රසං වා එක පස්සේ දීඝ සහ කෙටියව පස්සේ මුලින් එන්නේ වචන දෙකයි. කෙනෙක් ඇහුවොත් මේ සතිපට්ඨාන සූත්‍රයේ මුල් කොටසේ තියෙන ආනාපාන සති කර්මස්ථානයේ මුල මොකක්ද කියලා අච්චරයි. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. එච්චර. සිහියෙන් හුස්ම ඉහළ ගනි, සිහියෙන් හුස්ම පහළ හෙලයි. මේ වචනේ මෙහෙම වුණාට මේකේ තියෙන ලොකු විග්‍රහයක්. මේ ආවට ගියාට මෙහෙම හුස්ම ඉහළ පහළ ගත්තා කියලා එකපාරක් දෙපාරක් භාවනාව වෙන්නේ නැහැ. ඒකට අපි පිළිවෙලින් භාවනාව වඩන්න ඕන. එතකොට අපි මේකට යොදා ගන්නවා දැන් සාමාන්‍යයෙන් අපි විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ පදනම් කරගත්ත ක්‍රමවේදය ගත්තොත් අපි හුස්ම රැල්ල ඉහළ පහළ ගන්න තැනක් ඉස්සෙල්ලා ඒ ඉහළ පහළ ගන්න එක බලන්න තැනක් නියම කර ගන්නවා. එතකොට හුස්ම රැල්ල ඉහළ ගන්න ඒකට එක හොයාගන්න බැරි නම් රේණුකාන්ත සංස්කෘතික පොතේ ඒක තියෙනවා. අපිට හොයාගන්න බැරි නම් සමහරුන්ගේ නම් S2 පියාගෙන හුස්ම ඉහළ පහළ යෑම පිළිබඳව සිහි කරනකොටම එයාට තේරෙන්න පටන් ගන්නවා හුස්ම රැල්ල වදින්නේ නහයේ කෙරවලේද මැද හරියේද ඇතුලේද තොල් උඩුතොල අයිනේද නාසිකාග්‍රයේ පහළ කොටසේද එහෙම නැත්නම් එළියේ උඩුතොලින් පොඩ්ඩක් එහා පැත්තේ කෑල්ලකද කොහේ හරි මේ හරියට හුස්ම රැල්ල වදින තැනක් අපිට සිහි වෙනවා බලන්න පුළුවන් ඒක. අපිට බලන්න තියෙන්නේ හුස්ම රැල්ල වදින්නේ කොහෙද කියන එක. ඒක තමයි අංක 1. මේක ඉතින් සමහර කෙනෙකුට බොහෝ දෙනෙකුට එකපාරම S2 පියාගෙන පොඩ්ඩක් හුස්ම දිහා බලන් ඉන්නකොට තේරෙනවා මෙන්න මෙතන තමයි මගේ හුස්ම රැල්ල ඉහළ පහළ යන තැන කියලා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේක තේරෙන්නේ නැති. සමහරට ඒක වෙන සංවේදනයේ ප්‍රශ්නයක් නිසා හෝ එයාගෙන් ශරීරයේ පිහිටීම නිසා හෝ එයාට සමහර වෙලාවට ඒක නොතේරෙන්න පුළුවන්. එහෙම වුණාම අපි කියනවා එයාට හයියෙන් හුස්ම රැල්ලක් අරගෙන පිට කරන්න. 3ක් විතර කරනවා. ඒක රේණුකාන්ත සංස්කෘතික පොතේත් ඇත්තටම දක්වලා තියෙනවා. මේ දේවල් කෙනෙක් අහන්න පුළුවන් මේවා ඒතකොට කොහෙද ත්‍රිපිටකයේ තියෙන්නේ නැහැ. ඇත්තටම ත්‍රිපිටකයේ නෑ මේ දේවල්. දැන් අර මම කලින් කිව්ව නාසිකාග්‍රය සහ තැනක් හොයාගන්න කොටස ඇත්තටම විසුද්ධි මාර්ගය පදනම් කරන් අපි ගන්නෙ. ඇත්තටම තියෙන තැන ඔයගොල්ලන්ට කියලා දෙන්න බෑ නැත්තම් වැරදියට තේරුම් ගන්න ඕනේ. ත්‍රිපිටකයේ තියෙන කොටස තමයි මම අර කිව්වේ. සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න. සතෝ අසත තතෝ පසත. එච්චරයි. මේකේ ත්‍රිපිටකයේ අපි දැන් මේ කොටස භාවනාව ප්‍රායෝගිකව කරන අය කරලා පුහුණුව තියෙන අය ඒ අය දන්නවා කොහොමද මේක වැඩෙන්නේ කියලා. එතකොට ඒ ගුරුවරුන්ගේ ඒ උපදේශකරුන්ගේ අනුශාසකත්වයෙන් තමයි අපි ඊටු කොටස් අත්හදා බලන්නේ. ඉතින් අතරම කෙනෙකුට අවශ්‍ය නම් ඒවා අත්හදා බලන්න පුළුවන් කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ ක්‍රමවේද එක එක ඒවා පොඩ්ඩක් කරලා බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මූලික સિદ્ધාන්තය හිත තියාගෙන වෙන ඔය ත්‍රිපිටකයේ හෝ කිසිම භාවනා පුහුණු ක්‍රමවේදයක නැති ක්‍රම අනුගමනය කරාට ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ. රේණුකාන්ත සංස්කෘතික ග්‍රන්ථයේ පවා තියෙනවා හුස්ම ඉහළ පහළ ගන්නකොට ඒ කෙනාට ඒක දැනෙන්නේ නැත්නම් හොඳට ඒ දැනෙන තැනක් ඉස්සලා බලන්න හයියෙන් හුස්මක් අරගෙන පිට කරනවා. හයියෙන් කියන්නේ ගැඹුරු හුස්මක් ගන්නවා පිට කරනවා. එතකොට තේරෙනවා කොහෙද නහය හුස්ම වදින්නේ කියලා. ඔහම දෙකක් තුනක් කරද්දී තැන හොඳට ස්ථාවර වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න එක සාමාන්‍ය විදිහට ස්වභාවික විදිහට පවත්වලා හුස්ම ඉහළ පහළ යනවා බලාගෙන ඉන්නවා. එතකොට අර කලින් දැක්කපු තැන දිහා හිත තියාගෙන ඉන්නකොට හුස්ම ඉහළ පහළ යනවා යන්තම් තේරෙන පටන් ගන්නවා. එතකොට ওই විදිහට මුල ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කාරණයක් තියෙනවා. ආනාපාන සතිය කරනකොට කිසිසේත්ම අපි බලෙන් හුස්ම ඉහළ පහළ ගන්නෙ නැහැ. ඒක බොහොම වැරදි කාරණයක්. ඒක
අර හින්දු ආගමේ ප්‍රාණයාම කියලා තියෙනවනේ ඒ වගේ එකක්. මේ ප්‍රාණයාම නොවේ. ආනාපාන සති සමහරක් කියන්න පුළුවන් ඔය ඒ වගේ වෙනත් යෝග අභ්‍යාස ආදී කරද්දී සිහියෙන් ඉන්න පුළුවන් නේද? පුළුවන්. ඒක ආනාපාන සතිය නොවේ. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ආනාපාන සතියට අරමුණක් තියෙනවා. ඒ අරමුණ තියෙන්නේ මෘදු වටපිටාවක් තුළ. බොහොම හොඳ සුවිනීත වටපිටාවක් තුළ මෘදු අපේ හිත හිමින් හිමින් දියුණු තියුණු භාවයට පත් කිරීමයි. එනිසා ඒ වගේ මෘදු වටපිටාවක් තුළ සිත වඩන්න නම් හිත මෘදුව අදාළ කරන සති අරමුණේ තියන්න ඕනේ. ඒක තමයි ආනාපාන සතිය අරමුණ. මොකද ඒක හරියන්නේ ඒ වගේ චරිත ලක්ෂණයක් තියෙන කෙනෙකුට, සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. ඒ නිසා හුස්ම රැල්ල ඉහළ පහළ ගන්නකොට සංයමයෙන් යුක්තව සාමාන්‍ය ස්වභාවික හුස්ම රැල්ලම හිතන්න පුළුවන් නම්, ස්වභාවික හුස්ම රැල්ලම මෙනෙහි කරන්න පුළුවන් නම් විශාල ලාභයක් ඒක. ඒ නිසා පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ස්වභාවික හුස්ම රැල්ලම ඉහළ පහළ යන එක පිළිබඳව ස්වභාවික හුස්ම රැල්ලම මෙනෙහි කරන්න උත්සාහවත් වෙන්න. එහෙම වුණොත් ඒක ලොකු පහසුවක් බවට පත් වෙයි. නැත්තම් ඔබට ඇත්තටම සමහරවිට කෙනෙකුට ඔළුවේ තද ගති, නේද, නහයේ තද ගති, ඒ වගේ එක එක දේවල් ඊට පස්සේ එනවා අර භාවනාව නිවැරදිව කරලා නැති නිසා. ඒක නිවැරදි ක්‍රමයේ අනුගමනය කරන්න. දැන් හුස්ම ඉහළ පහළ ගන්නකොට මේ විදිහට දැන් ඊළඟට මේක තව වැදගත් කාරණයක් තියෙනවා මතක් කරගන්න මට කැමති වුණා. ඒ තමයි ආනාපාන සති භාවනාව. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබ්බට තව සූත්‍ර ගණනාවක් තියෙනවා. ගිරිමාන සූත්‍රයේ විස්තර තියෙනවා, ආනාපාන සූත්‍රයේ තියෙනවා. බුදුරන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ පැහැදිලිව කියනවා, දේශනා කරනවා මේක ප්‍රඥාවන්තයාගේ භාවනාව. සාමාන්‍ය කෙනෙකුට ලේසි පහසු නෑ මේක ප්‍රඥාවන්තයාගේ භාවනාව. ප්‍රඥාවන්තයන්ගේ භාවනාව නම්, ප්‍රඥාවන්තයෙක්ගේ භාවනාවක් නම් මේක හැමෝටම කරන්න පුළුවන් කිව්වොත් නෙමෙයි. අපිට කර්මස්ථානයේ නිකන් අපිට පේනවා වචනයයි දෙකයි සරලයි ඉක්මනට පුළුවන් වගේ. හැබැයි ඒ වුණාට ඒක කරන්න ගියාම ඒ අපි හිතන තරම් ලේසි පහසු සුමට සරල එකක් නොවේ. ඊට වඩා ටිකක් අපහසු දුෂ්කර ටිකක් වීර්යය යොදලා කරන්න තියෙන කාරණයක්. ලේසි පහසු නෑ. ඒතර මේ කර්මස්ථානය නැත්නම් මේ ආනාපාන සති පුරුදු කරනකොට ආනාපාන සති එහෙම නැත්නම් හුස්ම ඉහළ පහළ යාම දැන් අපි කතා කරා ඔන්න නාසිකාග්‍රයේ තනක් බලාගත්තා. ඊට පස්සේ අපි හුස්ම ඉහළ පහළ යන ආකාරය තේරෙන්නේ නැත්නම් අපි ගැඹුරු හුස්මක් අරන් හෙලලා ඒ තැන හොයාගත්තා. ඒ දෙකෙන්ම පස්සේ මොකද කරන්නේ? කෙලීම අපි යොමු වෙනවා හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව ස්වභාවිකව හුස්ම ඉහළ පහළ යන එක බලන්න පටන් ගන්නවා. මේක බොහොම හරිම සාන්තව ප්‍රණීතව සුමටව කරන්න ඕන දෙයක්. රළු දෙයක් නොවේ. හොඳට මතක තියාගන්න. මේක ප්‍රතිඵල ගන්න අවශ්‍ය නම් බොහොම ඉඩහසර ලබා දීලා සරලව සුමටව කරන්න ඕන කාරණයක්. හුස්ම ඉබේ ඉහළ පහළ යනවා සාමාන්‍ය ක්‍රමවේද. ඒක යන්න ඉඩ අරින්න ඕනේ. යරලා හොඳට බලන් ඉන්න ඕනේ හුස්ම ඉහළ පහළ යන කාරණේ. ඇයි මෙහෙම අපි කරන්නේ? හුස්ම විතරක් බලලා කුසල වෙනවද? මේ කරන්නේ මේ සිහිය පුරුදු කරනවා අපි. අපේ සිතේ සිහිය පුරුදු කරනවා. සිත පුරුදු කරනවා අපි එහෙම දුවන්නේ නැතුව අරමුණක ඉන්න. මේ පුහුණුව තව අනාගතේ. මේක හරියට කරාම දැන් ලියලා තියාගන්න. මේ පුහුණුවට අනාගතේ තමයි මේකේ නියම ප්‍රතිඵලෙ පේන්නේ. දැන් නෙමෙයි. ඒ නියම ප්‍රතිඵලෙ පේන්නේ අනාගතේට. අනාගතේට මේකේ විශාල ප්‍රතිඵලයක් අපිට පේනවා. ඒක දැන් පේන්නේ. ඒකට ලොකු ගොඩක් වෙලා කාලය අරගෙන ඒක බලන්න ඕනේ. කාලයක් යනකොට අපිට පේනවා ඔව් ඒ සිහියෙන් හිටපු නිසා කාලයක් යනකොට අපිට පේනවා මේ හිතේ අකුසල ධර්මයන් වර්ධනය වෙනකොට සියුම් දේවල් ඒවා සිහියෙන් බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සියුම් උපක්ලේශ ධර්මයන් මතු වෙනකොට ඒවා සිහියෙන් බලන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒ වගේ අපේ හිත අතිශය වේගවත්. ඒ වේගවත් හිතේ ක්‍රියාකාරීත්වය බලන්න පුළුවන්. ඒ වගේ මට්ටමට වඩන්නටයි මේ උත්සාහවත් වෙන්නේ. ඒකයි මේ හුස්ම ඉතින් හුස්ම රැල්ල බලන්න බැරි මනුස්සයා කොහොමද හිතේ ක්‍රියාත්මක වෙන ලක්ෂණ දිහා බලන්නේ. ඒ නිසා ඒ වගේ හොඳ සිහියක් ඉස්සෙල්ලා වඩන්න. අනිත් එක තමයි මේ හුස්ම මේ සිහිය වඩනකොට මේ හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව කෙනෙක් වෙන විතර්ක ඔස්සේ යන්න ගියොත් කියන්නේ දැන් හුස්ම ඉහළ යනවා පහළ යනවා. එයා හුස්ම රැල්ල අරගෙන සම්පූර්ණයෙන් පෙරහැරට යනවා. ඒක අරන් එළියට එනවා. සමහර අය ඒක පෙරහැරට ගිහිල්ලා එතනින් ලේ වලට
නේද මේ ඔක්සිජන් මාරුනේ මොග්ලොබින් වලට ඔක්සිජන් මාරුනේ බලලා එතනින් ඒවා එහෙම එච්චර දුර යන්න එපා. මේක එහෙම ශ්වසනය පිළිබඳ පාඩමක් නොවේ. එතකොට මේකෙදි වෙන්නේ ඒක අපිට ඇත්තටම ඇයි මේ ආනාපාන සතිය ඕනේ මේ සිහිය තියෙන අරමුණක් මේ. ඒක එක තැනක සිහිය තියාගන්න කියලා කියන්නේ. එක තැනක දැන් ගොඩක් වෙලාවට ධ්‍යාන මට්ටමට වඩනවා නම් ඒක අරමුණක තියෙන එක හරි වටිනවා. මොකද හිත ඒක අරමුණක තියෙන හිතට ධ්‍යාන වැඩෙනවා. පහසු. ආනේ නිසා ඒ අදාළ කරන ගුණාංග වර්ධනය කරන්න අවශ්‍ය නම් අපිට ඒක තමයි රහස. අදාළ කරන ගුණාංග වඩනවා නම් ඒක තමයි ක්‍රමවේදය. ඒක හරියට ඒ විදිහට කරොත් කෙනෙක් එයා බලාගෙන ඉන්න එයාගේ ආනාපාන සතිය එයාගේ භාවනාව ටිකෙන් ටික වර්ධනය. ඇත්තට මේක ඇත්තටම හරියට මේ උපක්‍රම ටික භාවිතා කරලා නිවැරදි ක්‍රමවේදයට කරොත් පින්වතුනි හිතා ගන්න බැරි තරම් ඉක්මනට මේක වැඩෙනවා. දැන් මම මේ පියවරෙන් පියවර ගොඩාක් දේවල් විස්තර කරා. මේ වගේ දේවල් හරියටම මේවා හොයලා බලලා සිල් රැකලා හරියට සිහියෙන් ඉඳලා නේද? බොහොම සුමට හිතක් ඇති කරන කලබලයක් නැතුව මේක කරන්න පුළුවන් නම් ඔබට හිතා ගන්න බැරි තරම් සැනසීමක් මේ භාවනාවෙන් ලැබෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට වචන වලින් හෝ විග්‍රහයකින් හෝ අර්ථ විග්‍රහයකින් හෝ ධර්ම දේශනාවකින් කියලා දෙන්න පුළුවන් සැපයක් සුවයක් නොවේ. ඊළඟට ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනකොට කෙනෙක් අනිවාර්යෙන් හිත නේද කලාතුරකින් කෙනෙක් හැර බහුතරයකට හිත පිට අරමුණෙන් පිට යනවා. කොච්චර කිව්වත් ආනාපාන සති අරමුණේ පමණක් හිත තියන් ඉන්න බෑ. අරමුණෙන් පිට යනවාමයි. ඒක අපිට කරන්න පුළුවන් කාරණේ. අනිවාර්යෙන් හිත අරමුණෙන් පිට යනවාමයි. ඒක ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඉතින් එතකොට අරමුණෙන් හිත පිට ගියාම නැවත මොකද කරන්න ඕනේ? අපි අනේ අරමුණෙන් හිත පිට ගියා දැන් ඉතින් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ කියනද නෑ. හිත පිට ගියා නම් අරමුණෙන් නැවත හිත අරමුණට ගන්න ඕනේ. ආය නැවත හිත පිට යනවා නැවත ගන්න ඕනේ. නැවත අරමුණෙන් හිත පිට යනවා නැවත ගන්න. ඕක තමයි කරන්නේ. හිත අරමුණෙන් පිට යන වාරයක් පාසා නැවත අරමුණට ගෙනලා හිත තියාගන්නට ඕනේ. ඔබ දන්නවද? ඔය නැවත හිත අරමුණට ගෙනල්ලා තබා ගැනීමෙන් සිත නැවත ගෙනල්ලා අරමුණේ තැම්පත් කිරීමෙන් මොකද වෙන්නේ කියලා. සිත පිට යන වාර ගන්න අඩු වෙනවා. ඒක ඔබට පේන්නේ නැහැ. ඒක එකපාර පේන්නේ නැහැ. සමහර ලාවට නේද? පළවෙනි දෙවෙනි තුන්වෙනි භාවනා වටවලදී ඒක පේන වෙනසක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ පිට යන වාරයක් ගන්න. පිට යනවා කියලා කියන්නේ මේ වෙන කොහෙරේ ඈත කියන එක නෙමෙයි. දැන් ආනාපාන සති බොහෝ අය හිතනවා මේ අරමුණෙන් හිත පිට යනවා කියලා කියන්නේ හිත කොහෙරේ වෙන ඈතකට නේද? දැන් හිත පිට යනවා කියන්නේ දැන් ආනාපාන සති අරමුණේ ඉන්නවා ඔබ. ඒ අරමුණේ ඉඳලම සමහරට ඒ අරමුණේ ඉඳගෙනම අපි මේ තව කයේ කොහේ තියෙන වේදනාවක් ගැන පොඩ්ඩක් එහෙට මෙහෙට බලනවා නේද? පොඩි සද්දයක් ගැන චුට්ටක් ඇහෙනක කියලා බලනවා ආයෙ නැවත එනවා අරමුණට. ඒ හිත පිට ගියා තමයි. අන්න ඒ වගේ දැන් ආනාපාන අරමුණේ නම් ඉන්නේ හිත කකුලේ හරි අතේ හරි පයේ හරි පිටේ හරි කොහේ හරි තැනක හිත ගියපු ගමන් නැවත ගෙනලා තියාගන්නවා. නැවත හිත පොඩ්ඩක් කර එහෙම ගියපු ගමන් ආයෙ ගෙනලා තියාගන්නවා. ආයෙ හිත පොඩ්ඩක් කර එහෙම ගියපු ගමන් ආයෙ ගෙනලා තියාගන්නවා. මේක පුහුණු කරනකොට මම කලින් මතක් කරලා තියෙනවා සාමාන්‍යයෙන් විනාඩියකට 100 වතාවක් පිට ගියපු හිත මේ අභ්‍යාසය නැත්නම් පිට යන වාරයක් ගන්න හිත නැවත කරලා තබා ගැනීමෙන් දැන් විනාඩියකට සමහරට 90ක් 80ක් අතර ප්‍රමාණයක් හිත පිට යන මට්ටමට එනවා. ඒත් ඔබට ඔක තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැහැ එච්චර ලොකුවට. ඔහම ගිහිල්ලා එනවා කාලයක් සමහරට හිත දැන් විනාඩියට 100 වාරක් පිට ගියපු හිත දැන් විනාඩියට පිට යන්නේ 50 වතාවක්. ඔන්න ටිකක් විතර තේරෙන්න පටන් ගන්නවා දැන් පොඩ්ඩක් මගේ හිත පිට යන ගතිය අඩුයි වගේ කියලා. ඕක තව ටිකක් අඩු වෙලා විනාඩියට 25 වතාවක් විතර පිට යන පටන් ගන්නවා. දැන් නම් ඉස්සරහට ටිකක් විතර හිත සමින් හිත බොහොම සංවරයි සංසුන් වගේ කියලා කියනවා. තව ටිකක් කාලයක් යද්දි හිත විනාඩියට 10 වතාවක් 5 වතාවක් 2 වතාවක් ඔන්න එතකොට තමයි තේරෙන්නේ. දැන් ඔන්න මට මෙන්න භාවනාවක් මට වැඩෙනවා මෙන්න මම භාවනාව හොඳ ප්‍රතිඵලයක් ලබනවා දැන් මගේ හිත හරි ස්ථාවරයි දැන් මේ අරමුණේ මට විනාඩි 2-3ක් එක දිගට ඉන්න පුළුවන් එහෙම යන්නේ නැතුව ඔන්න හිතට හොඳ ශක්තියක් එනවා හිතට හොඳ ස්ථාවරත්වයක් එනවා හැම ගිහිල්ලා ධ්‍යාන මට්ටමේදී හිත පිට යන්නෙම නැහැ ඒ අරමුණේම තමයි ඒකාග්‍රතාව කියන ඒකාග්‍ර වෙලා තියෙනවා හිත හොඳට එහෙම කොහෙවත් යන්නේ නැතුව ඒක තමයි අග්‍රම අවස්ථාව බරපත් වෙන්නේ ඒ අග්‍රගත කියන්නේ
අග්‍රම අවස්ථාව නිවන් දකින්න එක. නමුත් ඒ මට්ටමේ එක ධ්‍යානයක්නේ. ඊට පස්සේ නම් හිත පිට යන එක ගැන විතරක් කතා කරමු. ඒ නිසා ඒ විෂය විතරක් ගත්තොත්. ඒතර මේක තමයි ක්‍රමවේදය. මෙන්න මේ විදිහට කෙනෙකුට වීර්යයෙන් උත්සාහයෙන් මේක කරන්න පුළුවන් නම් මේක තමයි. මෙන්න මෙහෙම කරනකොට ඔන්න ඊළඟට කතා කරපු දීර්ඝ සහ කෙටි. ඒක අත්දැකීමක්. එයාට දැන් ඔන්න හොඳට හුස්ම රැල්ල ඉහළ පහළ යන එක මෙනෙහි කරනවා. දැන් එයාට ටික වෙලාවක් යනකොට හුස්ම රැල්ලේ දිග දැන් මුලින් එයාට හුස්ම රැල්ලක දිග කෙටි භාවය තේරෙන්නේ නැහැ. දැන් ඔබ නිකන් බලන්න අරකට හුස්ම රැල්ල දිග කෙටි භාවයක් තේරෙන්නේ නැහැ. මේ බොහෝ අය අහනවා මේ දිග කෙටි භාවය කියනකොට මේක සාපේක්ෂයිනේ. මේක ටිකක් මනින්න පුළුවන් අයට ගණන් පුළුවන් අයට අමාරු වැඩක්. මොකද හේතුව? එයා අහනවා ඒගොල්ලන් අහනවා මේ ගණන් මේක දීර්ඝ සහ කෙටි කියන නිර්ණායකය ගන්නෙ කොහොමද? කොච්චර දිග වුණොත්ද දිග කොච්චර කෙටි වුණොත්ද කෙටි? දිග කෙටි කියන එක සාපේක්ෂයි. පෙර එකට සාපේක්ෂව පසු එක කෙටිද? පසු එකට සාපේක්ෂව පෙර එක දිගයිද? එහෙම කතා වලට යන්න එපා. මොකද මේක ගණන් පාඩමකුත් නෙමෙයි සාපේක්ෂතාවය ගැන කතා කරන පාඩමකුත් නෙමෙයි. මේකේ අපි කතා කරන්නේ හුස්ම රැල්ලේ සරලව අපිට දැනෙන ස්වභාවය. එච්චරයි. මේ අනිත් එක තමයි ඒක අපි අමුතුවෙන් හිතන දෙයක් නෙමෙයි. අපිට දැනෙනවා නම් හුස්ම රැල්ල දිගයි කියලා අපි ඒක දිග එකක් විදිහට දැනගන්න. එච්චරයි. ඒක මනින ක්‍රමයක් අවශ්‍ය නැහැ. අපිට දැනෙනවා ඔව් හුස්ම රැල්ල නම් දිගයි දැන්. මේක දිග හුස්මක් ගියේ එච්චරයි. ඒක කෙටි එකක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපිට දැනෙන විදිහ. අපිට දැනෙන එක ගන්න අපි. ඒතර ඔබට ආය ගණන් කර කර ඉන්න අවශ්‍යතාවයක් නෑ දිග කෙටි. ඔබට ඒ වෙලාවේ දැනුණා නම් සමහරවිට තියෙන පුළුවන් නේද? සමහරවිට ඔබට භාවනා ඉවර කරන හදිසි නම් කෙටි හුස්ම රැල්ලක් දිගයි වගේ පේන්න පුළුවන්. භාවනාව ගොඩාක් ඔබ කැමැත්තෙන් කරනවා නම් දිග හුස්ම රැල්ල කෙටි වගේ පේන්න පුළුවන්. කාලය පිළිබඳ සංකල්ප වෙනස් වෙන හින්දා. ඒක ගැන හිතන්න එපා. ඒක නෙමෙයි පදනම. පදනම තමයි හුස්ම රැල්ලේ දිග හෝ කෙටි හෝ ස්වභාවය පිළිබඳව Tamanට දැනෙන මට්ටම. මුලින් හුස්ම රැල්ල පිළිබඳව ඉහළ යනවා පහළ යනවා. හුස්ම ඉහළ යනවා පහළ යනවා. හුස්ම රැල්ල පිළිබඳව හොඳ අවධානයක ඉන්නවා. එහෙම ඉන්නකොට ඔබට තේරෙන්න පටන් ගත්තොත් ඔබට වැටහෙන්න පටන් ගත්තොත් දැන් මගේ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ලක්. දැන් මගේ කෙටි හුස්ම රැල්ලක්. එච්චරයි ඇති. ඒ මට්ටමින් යන්න. ඒ දැනෙන මට්ටම ගන්න. ඊට පස්සේ ඔබට ඒ අනුව ඒක ඉදිරියට තව ටික වර්ධනය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දීර්ඝ සහ කෙටි හුස්ම රැල්ල ඒ විදිහට හොඳින් එක දිහා බලන් ඉඳලා හොඳින් එක දිහා හොඳින් අධ්‍යයනය කරලා ඒට අනුකූලව ඊට අනුපාතිකව අපිට අපේ රෝග ගණනය කරන්න පුළුවන්. එහෙම නැතුව ඒක අර ගණන් කිරීමක් නෙමෙයි. අපිට දැනෙන එක. හරි. කෙනෙකුට හිතමුකෝ මේක දැනෙන්නේ නැහැ. මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැහැ. අපි කරන්නේ හුස්ම රැල්ල දිග කෙටි බලන එක නෙමෙයි හුස්ම රැල්ල බලන එකනේ. නැවත යනවා. සතෝ වස් සති සතෝ පස්සති. සිහියෙන් හුස්ම ඉහළ ගන්නවා. සිහියෙන් හුස්ම පහළ ගන්නවා. එතකොට මේකේ අපි දැක්කලා තියෙනවා දීගං වා අසසන්තෝ දීගං අසසාමීති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති. රසං අසසන්තෝ රසං අසසාමීති. රසං වා පස්සසන්තෝ රසං පස්සසාමීති. ආදී වශයෙන් විස්තර කරනවා මේ සංසිද්ධි කිහිපයක්. ඇයි ඒකට හේතුව? සමහරවිට දීර්ඝව හුස්මක් අරන් කෙටිව හෙලනවා වගේ තේරෙන්න පුළුවන්. කෙටිව අරන් දීර්ඝව හෙලනවා වගේ තේරෙන්න පුළුවන්. ඒ නිසා තමයි වෙන් කරලා දෙක්කුවේ. ඒ නිසා සමහර විට බොහෝ විට වෙන්නේ දීර්ඝ හුස්මක් ගත්තා නම් දීර්ඝ හුස්මක් හෙලනවා. කෙටි හුස්මක් ගත්තා නම් කෙටි හුස්මක් හෙලනවා. ඒකට අන්න ඒ වගේ මිශ්‍ර වුණත් කමක් නැහැ. ඔබට දැනෙන ආකාරය දිහා බලන්න. එහෙම දැනෙන්නේ නැත්තම් හුස්ම ඉහළ ගියා පහළ ගියා එච්චරයි. ඒ මට්ටම. අන්න එතකොට මේ තමයි සාමාන්‍ය ඕලාරික මට්ටම. ඊට පස්සේ ඊළඟට තියෙනවා සබ්බ කාය පටිසංවේදී, පස්සම්භායං කාය සංඛාරං. ඊළඟ ඊට වඩා ටිකක් ඉස්සරහට යන මට්ටමක් තියෙනවා. අපි ඒක ඊළඟ සතියේ කතා කරමු. ඔන්න ඔය මට්ටම. දැන් මේ ටික මේ අද දේශනාව සම්පූර්ණයෙන්ම මේ ටික විතරක් ඇති කෙනෙකුට ආනාපානසති භාවනාව ආරම්භ කරන්න. මේ ටිකෙන් කෙනෙකුට මේ අද කරපු කොටසෙන් කෙනෙකුට ආනාපානසති දැන් පටන් ගන්න පුළුවන්. දැන් ඉතින් ඔබ සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගන්නවා. දැන් ඔන්න ඒකේ භාවනා කර්මස්ථානයක් අපි කතා කරලා. දැන් ඉතින් ඊළඟ සතියේ වෙනකන් නිකන් ඉන්න එපා. මේ භාවනා කර්මස්ථානේ භාවිතා කරලා බලන්න. මේක අපිට දැන් සජීවීව පන්ති කරන්න තිබ්බනම් අපිට මේක සාකච්ඡා කරන්න තිබ්බ කොහොමද මේ භාවනාව සතියක් තිස්සේ කරාද මොකද උනේ කියන එක ගැන අපිට අහන්න පුළුවන් නේද? එතකොට ඒ නිසා ඒ ප්‍රමුඛව සිහිය තියාගෙන නේද?
දැන් ආනාපානසති භාවනාව මේ විදිහට සිහියෙන් හුස්ම ඉහළ පහළ ගන්න මේ ක්‍රමය. මේ දේශනාව හොඳින් අහලා ඊට අදාළව ඊට අනුකූලව භාවනාව පටන් ගන්න. මේ දේශනාව ඉගෙන ගන්නවත් එක්කම මේ තියෙන කරුණු පුහුණු කරගෙන ප්‍රගුණ කර කර ඉගෙන ගත්තොත් ඔබට ඒක ප්‍රතිඵලය වැඩි. සමහරවිට ඔබ කරන ප්‍රධාන භාවනාවක් තියෙන්න වෙන්න පුළුවන්. කමක් නැහැ. ඒ ප්‍රධාන භාවනාව තියෙද්දි පොඩ්ඩක් මේක අධ්‍යයනය කරලා බලන්න. ප්‍රධාන භාවනාව වැරදි කියනවනේ මේකත් එක්කම නේද? මේකත් යම් මට්ටමක මේකේ අපි භාවනා ක්‍රම එක එකව උගන්වනවානේ. ඒවත් ටික ටික ප්‍රගුණ කරලා බලන්න. එක දවස් දෙකක් විතර සමහරවිට භාවනාව කරන අතරතුරේ මේක පොඩ්ඩක් පුරුදු කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි බලන්න යම් වෙනසක් ඔබට තේරෙනවද කියලා. එහෙනම් ප්‍රගුණ කරලා බලනකොට ටිකෙන් ටික හිත එක අරමුණකට ස්ථාවර භාවයට එනවා තේරෙයි. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතර අපි දැන් කතා කළේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා ආනාපාන පබ්බේ මුල් ඡේදය. තාම ඉවර නෑ. අපිට තියෙනවා මේ මුල් ඡේදය තව ඉවර කරන්න. ඒකට ඒ කොටස සම්පූර්ණයෙන් ඉවර කරනකොට අපි සම්පූර්ණයෙන්ම ආනාපාන සති භාවනාවේ මූලික කොටස පිළිබඳව මේ මුළු ආනාපාන සති භාවනාව සම්පූර්ණයෙන් විග්‍රහ කළා නෑ. අර ගිරිමාන සූත්‍රයේ වගේ ආනාපාන සති සූත්‍රය වගේ තව මේකේ තව විග්‍රහයක් තියෙනවා. අපි ආනාපාන සති සූත්‍රය ඉගෙන ගද්දී ඒක ඉගෙන ගමු. දැන් මෙතනදී මූල කොටස සහ අග කොටස සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති භාවනාවට අදාළව තියෙනවා. ආනාපාන සති භාවනාව වඩා දැනගන්න ඕන නම් හොඳම තැන තමයි අධ්‍යයනය කරන විසුද්ධි මාර්ගය. කෙලිම ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න අවශ්‍ය කෙනෙක් නම් එයාට අධ්‍යයනය කරන්න පුළුවන් ගිරිමාන්ද සූත්‍රය සහ ප්‍රධාන වශයෙන් ආනාපාන සති සූත්‍රය. අටුවාව අධ්‍යයනය කරන්න ඕන නම් ඒ ගිරිමාන්ද සූත්‍රයේ ආනාපාන සූත්‍රයේ අටුවාව ඒ වගේම සතිපට්ඨාන අටුවාව වගේ කොටස් වලින් ඔබට බොහෝ තොරතුරු ගන්න පුළුවන්. විසුද්ධි මාර්ගය අධ්‍යයනය කරනවා නම් ගොඩක් පහසුයි. ඒකේ ඔක්කොම සංක්ෂිප්ත කරලා තියෙන නිසා. ඒ නිසා දැන් කවුරුත් හොඳින් ඒ තමන් ශ්‍රවණය කරපු භාවනා කර්මස්ථානයේ මෙනෙහි කරගෙන ඒ භාවනා කර්මස්ථානය හොඳින් වර්ධනය කරගෙන තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් මහා නිවන් සුවය සාක්ෂාත් කිරීම සඳහාම මේ භාවනා මාර්ග වර්ධනය කරත්වා ඒ භාවනා මාර්ග වර්ධනය කිරීමෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ කුසලාංශ ධර්මයේ සියලු දෙනාටම අමා මහ නිවන පිණිසම හේතු වාසනා වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු.